අද උදෑසන 6 සිට ජයමග රූපවාහිනී නවම් පුන් පොහෝ දින සදහම් විකාශනය අපි ඔබට POTV නාලිකා අංක 94 ඩයලොග් TV නාලිකා අංක 25 සහ ජයමග TV YouTube සමගාමී විකාශනය ඔස්සේ සමීප කරනු ලැබුවා. ඒ වගේම මේ උතුම් ධර්මානුශාසනාවන් ඔබට YouTube හරහා නැවත වතාවක් නැරඹීමේ හැකියාව තිබෙන බවත් අප සිහිපත් කර සිටිනවා. උදැසන 6ට පූජනීය උඩදුම්බර කාශ්‍යප නායක ස්වාමින් වහන්සේ විසින් ධර්මානුශාසනාව පැවැත්වනු ලැබුවා. ඉන් අනතුරුව පූජනීය උඩදුම්බර සෝභිත ස්වාමින් වහන්සේ විසින් ධර්මානුශාසනාව පැවැත්වනු ලැබුවා. ඉන් අනතුරුව පල්ලේ මුල්ලේ සෝරත ස්වාමින් වහන්සේ විසින් ධර්මානුශාසනාව පවත්වනු ලැබුවා. මීළඟට අප සූදානම් වන්නේ මීළඟ ධර්මානුශාසනාව සඳහා අප ඊටමත් නමස්කාර පූර්වකව ආරාධනා කළ ස්වාමින් වහන්සේ පිළිගැනීමටයි. වැෑඋඩ තුඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසන වාසී ශාස්ත්‍රවේදී රාජකීය පඬිත කිරිබත්ගොඩ ධම්මදජ ස්වාමින් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. නවම් පුන් පොහෝ දින මීළඟ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අප ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරනු ලබනවා. එසේනම් ඔබටත් අප ආරාධනා කරනු ලබනවා අර්ථ සංවේදීව මේ උතුම් ධර්ම කාරණා සමගින් ඒකාත්මිකව අද දවසේදී නවම් පුර 15 පොහෝ දින මීළඟ ධර්මානුශාසනාව සමගින් ඒකාත්මික වන්නට. වැෑඋඩ දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසන වාසී ශාස්ත්‍රවේදී රාජකීය පඬිත නම කියන්නට අවසරයි පූජ්‍යපාද කිරිබත්ගොඩ ධම්මදජ ස්වාමින් වහන්සේටයි මේ නමස්කාර පූර්වක ආරාධනය. අප ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සත්තිමේ භික්ඛවේ බුද්ධංඝා භාවිතා බහුලී කතා අපරාපාරං ගමනාය සංවත්තති තී කතමේ සත්ත සති සම්බුද්ධංඝෝ ධම්ම විචය බුද්ධංඝෝ විරිය සම්බුද්ධංඝෝ පීති සම්බුද්ධංඝෝ පස්සද්ධි සම්බුද්ධංඝෝ සමාධි සම්බුද්ධංඝෝ උපේක්ඛා සම්බුද්ධංඝෝ ඉමේ භික්ඛවේ සත්ත බුද්ධංගා
භාවිතා බහුලී කතා අපරාපාරං ගමනාය සංවත්තති තී. සිරි සද්ධර්ම ශ්‍රවණාබිලාෂී සදැහැති වාසනාවන්ත බෝසත් පින්වත්නි, හැමදාම පින්වත් පිරිස වෙනදාත් වගේම අද දවස තුරදීත් මේ මොහොතේත් බලාපොරොත්තු වෙන්නේ උතුම් පුරපසළොස්වක පොහොය දවස තුලදී තමන්ගේ ජීවිතය ධර්මානුකූලව ගත කරමින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මිහිරි බණපදයක් තමන්ගේ ජීවිතයට එකතු කර ගන්නට වෙරදරන වීර්ය වඩන වාසනාවන්ත කාලහෝරාවක ආරම්භය. පින්වත්නි, බණ අහන වේලාව ධර්මය තුලින් බුදුන් දකින්නට යන මේ ගමන තුලදී හැම විටකදීම අපි උත්සාහවන්ත උනේ මසසින් බුදුන් දකින්නට නොව මනසින් බුදුරජාණන් වහන්සේව දකින්නට. බුදුරජාණන් වහන්සේගේ ගුණ කදම්බය පරාමර්ශනය කරමින් බලාපොරොත්තු වෙන්නේ මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන මිල කළ නොහැකි අමිල වූ නිධානයක් බඳු මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් අබමල් රේණුකටත් වඩා පුංචි කොටසක් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතය සෝපත් භාවයට පත් කරගන්න. පින්වත්නි, පළවෙනි කාලය වෙන් කරනවා සංසාරික දුක දකිමු කියන තැනට. සංසාරයේ දුකයි කියලා අපි අහලා තියෙනවා. සංසාරයේ දුකයි කියලා අපි දන්නවා. සංසාරයේ දුකයි කියලා අපට තේරෙනවා. කරුමික මහත පින්වත්නි, කොතරම් දුක් වුණත්, කොතරම් අප අකමැති වුණත් සිද්ධ වෙලා තියෙනවා අපට මේ දේ භුක්ති විඳින්න. ක්ලේශයන්ගේ ස්වභාවයම තමයි මේක කොතරම් අමිහිරි භාවයට පත් වෙලා තිබුණත්, කොතරම් කටුක වුණත් අපට අනිත්‍යයි කියන හැඟීම ඇති වෙන්නේ නැහැ. දුකයි කියන හැඟීම ඇති වෙන්නේ නැහැ. අනාත්මයි කියලා හැඟීම ඇති වෙන්නේ නැහැ. ඇත්ත කතන්දරය, ඇත්තම කතාව ඒක තමයි. නමුත් පින්වත්නි, අපට එහෙම හිතෙන්නේ නැහැ. මොකද මා තුළ තාමත් මුල් බැසගත් මමත්වය තිබෙන නිසා, මම මගේ කියන සංකල්පය තිබෙන නිසා, සංසාරයේ කොතරම්නම් දුක් බරද කියන එක අපි හැමෝම දන්නවා. ඊ타ත්ම දුකයි. උදාහරණයක් විදිහට මව් කුසක් අපි අරගෙන බලමු. මේ දහම් ශ්‍රවණය කරන, බණ අහන, බණ කියන මේ ලෝකෙට ඉපදෙන හැම කෙනෙක්ම මව් කුසක් අරමුණු කරගෙන, මව් කුසක් කරන කොටගෙන මේ ලෝකයට බිහි වෙච්ච අය. මව් කුස තුල දිපින්වත්නි, අපි මනුස්ස මව් කුසක අම්මා කෙනෙකුගේ කුස තුල මාස 10ක් වැඩෙනවා. ඒ මාස 10 තුල වැඩෙනකොට, පොඩියට ඉන්නකොට අපි පොඩි බෑග් එකක් ඇතුළක නැත්නම් රඳවණයක් ඇතුළක පින්වත්නි තැම්බි මාස ගාණක් හිටියා. ලේ ගොඩක් ඇතුළත, මේක ඇතුළේ ඒ තරම්ම උණුසුම්, මේ ලේ ගොඩ ඇතුලේ අපි මාස 10ක් විතර හිටියා. ඔබට දැන් කිව්වොත් පැයක් පුළුවන් නම් වතුර යට ඉන්න කියලා, පැයක් පුළුවන් නම් පල් වෙච්ච වතුර යට ඉන්න කියලා, අපිට ඒ දේ කරන්න අමාරුයි. නමුත් පින්වත්නි, දුඟද හමන පල් වෙච්ච වතුර බෑග් එකක් ඇතුලේ අපි හැමදෙනාම මාස 10කට කිට්ටු කාලයක් හිටියා.
අපට ඒක පුදුමාකාර විදියෙහි දුක් සහගතයි. අමාරුවෙන් හිටියා. පෙරලි පෙරලි හිටියා. පින්වත් පිරිසට බණ අහන්න ඉඳගෙන ඉන්න එකම කොතරම්නම් අමාරුද? අපි ගෙදර නිකන් ඉන්නකොට පින්වත් පිරිස නිකන් ඉන්නකොට පුටුවේ එක දිගට විනාඩි 10ක් 15ක් ඉන්න එක මොනතරම්නම් අපහසුද? අපි ඉරියව් මාරු කරනවා. අපට පින්වත්නි කුස තුලදී කුස ඇතුළතදී අපට ඒ දේ කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඊතරම්ම කටුක ඊතරම්ම අමිහිරි සෝචනීය වැඩපිළිවෙලක අපි හිටියා. අද මේ ඔබට කතා කරන්නේ මේ ධර්මපරියාය තුලින් දැන් මේක නතර කරමු කියන තැනට කතා ඇවිල්ලා. දැන් මේකෙන් අත මිදිලා ගැලවිලා යමු කියන තැනට පින්වත් පිරිසට එන්න කියන ආරාධනාව කරන්නයි මේ අනුශාසනාව පාදක කරගන්නේ. මාතෘකා තබාගත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන මේ ලෝකයේ තිබෙන වටිනාතම ධර්ම 7 ධර්ම රත්න 7 මාතෘකා කළා. ඒ තුලිනුත් පින්වත්නි එක් කරුණක් සාකච්ඡා කරනවා. පින්වත් පිරිසට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සක්විති රජසැප සම්පත් විඳින ඒ සක්විති රජ පදවිය හොබවන කෙනාට ලැබෙන රත්න 7 වගේලු බුද්ධ ශාසනයේ පාදක කරගෙන මේ 15 වෙනි ශ්‍රාවකයාට ලැබෙන මේ කරුණු 7 හරියට නිකන් අර රත්න 7 වගේලු. ඊතරම්ම වටිනවලු පින්වත්නි. විශ්වාස කරන්න නුවණින් විමසා තමන්ගේ ජීවිතයට ගලප ගන්නෙක් බවට පත් වෙන්න. නාඤ්ඤත්‍ර බොජ්ජංගා තපසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා බොජ්ජංග භාවනාව සහ තපෝගුණය තපස හැර මේ ලෝකයේ මිනිසුන්ට මොකද්ද තිබෙන සුවය කියලා අහනවා. මිනිස් ජීවිතය ලබාගත් මම මිනිස් ජීවිතය තුල ජීවත් වෙන මට ඊළඟ මොහොතේ මේ පංචස්කන්ධය අතහැරලා මේ බඹයක් පමණ ශරීරය අතහැරලා යන්න සිද්ධ වුණොත් මොනව කරන්නද? සුවකල නොහැකි තරමටම හොඳ කරන්න බැරි ලෙඩක් හැදුනොත් එපා කියන්නද? ගලවලා විසි කරන්නද? දැන් බෑ කියන්නද? ඕක මේ භවයට එපා කියන්නද? පින්වත්නි කිසිදු කතාවක් නැහැ. අපට අත්දකින්නම සිද්ධ වෙනවා. අත්විඳින්නම සිද්ධ වෙනවා. ඒ අත්විඳීමම පින්වත්නි පුදුමාකාර දුකක්. ඒ දුක පින්වත්නි ලැබෙන්න අපි තෘෂ්ණාව පදනම් කරගෙන මේ සංසාරයේ අනවරාග්‍ර වූ සසරේ ඇවිදපු නිසාම තමයි පින්වත්නි අපට මෙතරම් දුක්ඛන්දරාවක් උහුලන්න මෙතරම් වූ දුක්ඛන්දරාවකට මුහුණ දෙන්න අපට සිද්ධ වෙලා තියෙන්නේ. වහාම වෙර වඩලා වහාම වීරිය වඩලා මේ සංසාර ගමනින් අත මිදෙන්නටම ඕන. සූරම් බට්ටගේ කතා පුවත හැමෝම දන්න කතාවක්. වැඩි වශයෙන් විස්තර කරන්නේ නැහැ. නමුත් මේ කතා කරන මාතෘකාවට වැදගත් කියලා හිතන නිසා කෙටියෙන් මතක් කරනවා. සූරම් බට්ට කියලා කියන්නේ උපාසක මහත්මෙක්. බුදුරජාණන් වහන්සේ මේ සූරම් බට්ටට දවසක් නිවසට වැඩම කරලා ධර්මානුශාසනාවන් සිද්ධ කරනවා. මේ ලෝකයේ හැම දෙයක්ම සූරන් බට්ට අනිත්‍යයි කියලා පැහැදිලි කරනවා. මේ ලෝකයේ සෑම දෙයක්ම සූරන් බට්ට දුකයි කියලා පැහැදිලි කරනවා. මේ ලෝකයේ සියල්ලක්ම අනාත්මයි කියලා පැහැදිලි කරනවා. දුකයි ඒ සියල්ලක්ම අනිත්‍යයි සියල්ලක්ම දුකයි ඒ තුලින් පින්වත්නි අනාත්ම ලක්ෂණය ප්‍රකට කරනවා. මේ ආදී විදියට කරුණු කාරණා බොහෝමයක් මගේ බුදුරජාණන් වහන්සේ සූරන් බට්ටට පැහැදිලි කරලා අවසන සූරන් බට්ටා මේ ධර්මානුශාසනාව අවසානයේදී සෝවාන් ඵලයටපත් වුණා. මේක දැක්ක පින්වත්නි මාරයා. මේ කරපු දේ මාරයා දැක්ක. මාරයාට දැනුණා මගේ වසඟේ හිටපු කෙනෙක් අද මගේ මාර බැම්මෙන් නිදහස් වෙලා ගියා. අද මගේ මාර බැම්මෙන් නිදහස් වුණා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරලා වඩිනවා අරමට මාරයා බුදුරජාණන් වහන්සේගේ රුව මවාගෙන නැවතත් සූරන් බට්ටගේ ගෙදරට එනවා වඩිනවා.
සූරන් බට්ට බලනවා වැඩිපු තථාගත බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් වැඩම කළා. අසුනක් පැනෙව්වා. වන්දනාමානයන් සිද්ධ කළා. සූරන් බට්ටට කියනවා මාරයා දැන් බුදුහාමුදුරුවන්ගේ ස්වරූපේ අරගෙන රූපේ අරගෙන ඇවිල්ලා මේ හදන්නේ සෝවහන් ඵලයටපත් උනාමද කියලා බලන එක. නැවතත් මගේ කණ්ඩායමට මොනම හෝ ක්‍රමයකින් ඇදලා ගන්න පුළුවන්ද කියලා මේ බලන්නේ. පින්වත්නි, සූරන් භට්ටට මාරයා අර කරපු දේශනාව නැවතත් දේශනා කරනවා. කියනවා සූරන් භට්ට මම කලින් පැහැදිලි කරපු අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය ඔය කියන තරම්ම දුකක් නැහැ. ඔය කියන තරම්ම අනිත්‍යත් නැහැ. නිට්ටය දේවලුත් තියෙනවා. කියන තරම්ම දුකත් නැහැ සූරන් බට්ට. සැප දේවලුත් තියෙනවා. කියන තරම්ම අනාත්ම දේවලුත් නැහැ. ආත්ම දේවලුත් තියෙනවා. මෙන්න මේ කියන කරුණු තුන මාරයා කියනකොටම සූරන් බට්ට දැනගත්තා මේ නම් බුදුරජාණන් වහන්සේ නෙවෙයි. මේ බුදුරජාණන් වහන්සේගේ රුව මවාගත්ත මාරයාමයි මේ කියලා සූරන් බට්ටට තේරුණා. සූරන් බට්ට කියනවා මේ මාරය නේද? මාරය කවමදාකවත් බොරු කියන්නේ. ඇත්ත ප්‍රකාශ කරන්න වුණා. පින්වත්නි, සෝහන් ඵලයටපත් නොවුනොත් මේ ධර්මපරිය අනුගමනය කිරීම තුළින් සෝහන් ඵලයටපත් නොවුනොත් ඒකාන්ත වශයෙන්ම අපිට මේ අනවරාග්‍රාධීනව සංසාරය අත්විඳින්න සිද්ධ වෙනවාමයි. ඒ අත්විඳින්න යන ගමන තුළදී අපි ඇති කර ගන්න ඕන ධර්මතාවයන් අතර මේ බොජ්ජංග ධර්මයන් වැඩිම තුළදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පෙර නිමිත්තක් පිළිබඳව. සූර්යස්ස බික්කවේ උදයතෝ එවං පුබ්බංගමං ඒකං පුබ්බ නිමිත්තං යදිදං අරුණග්ගං. උදෑසන කාලය තුළදී පාන්දර පහමාරත් 6ට කාලත් කියන මේ වෙලාව තුළ පින්වත්නි අරුණෝදය කියලා එකක් තියෙනව නේද? අරුණෝදය කියලා කියන්නේ සූර්යයා පහළ වීමට පෙර නිමිත්ත. අහස විටක ලා කහ පාටට ලා රතු පාටට හුරු පාටක් ගන්නවා. මේකෙන් අපි දන්නවා තව ටිකකින් අනිවාර්යෙන්ම ඉර පායනවා කියලා. සූර්යයා මුදුන් වෙනවා කියලා අපි දන්නවා. අන්න ඒ වගේලු පුබ්බ නිමිත්තං යදිදං කල්යාණ මිත්තතා කල්යාණ මිත්තස්සේතං භික්ඛවේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් යම් කිසි කෙනෙක් ආශ්‍රය කරනවද, නිශ්‍රය කරනවද, ඒ කෙනා අනිවාර්යෙන්ම බොජ්ජංග ධර්මයන් ප්‍රගුණ කරන කෙනෙක්. බොජ්ජංග ධර්මයන් ප්‍රගුණ කරනවා කියන්නේ පෙර නිමිත්ත තමයි කලන මිතුරු ඇසුර කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. පින්වත්නි, සංසාරයේ දුක දැන් දන්නවා. ඉපදීම දුකක් කියලා අපිට තේරෙනවා. ඉපදීම දුකක් තුලින් හටගත්තේම අපිව ඇද දැම්මේම දුකකට කියලා අපි දැන් හොඳටම දන්නවා. මේ ලෝකේ අපි මොනතරම් මගේ කිව්වත්, මේ ලෝකේ මොනතරම් මම කිව්වත්, මේ ලෝකේ මොනතරම් මගේමමයි කිව්වත් පින්වත්නි, මේ ලෝකේ මට මගේ කියලා මේ ලෝකේ කිසිම දෙයක් නැහැ. ඇයි එහෙම කියන්නේ? මට මගේ කියලා දෙයක් නැත්තේ මොකද? මං හිස්ව ආපු මට මේ වෙනකොට මගේ කියලා යමක් තියෙනවා. ඒ මගේ කියන කිසිම දෙයක් පින්වත්නි මට ඕන විදිහට පවත්වන්න බෑ. මගේ කියන වසඟය තුල මට පවත්වන්න බෑ. මේ පංචස්කන්ධය මගේමද? මගේම නෙවෙයි පින්වත්නි. මගේ නම් මේ රූපය මට ඕන විදිහට තියෙන්න ඕන, වයසට යන්න බෑ. මේ රූපය මට මම කියන විදිහට තියෙන්න ඕන, රැලි වැටෙන්න බෑ. මේ කෙලින් තියෙන ඍජුව තියෙන කොන්ද මං කියන විදිහට ඉන්න ඕන, වකුටු වෙන්න බෑ. කොටින්ම කිව්වොත් මට මම වයසට යන්න බෑ. මට ඕන විදිහට තියෙනවා නම්. ඒක එහෙම වෙන්නේ නැහැ. වෙනස් වෙනවා. තප්පරයෙන් තප්පරය වෙනස් වෙනවා. මේ ධර්මානුශාසනාව ආරම්භයේ සිට මේ මොහොත දක්වා ගත වෙච්ච කාලය තුළදී පින්වත්නි, ගෙවිච්ච කාලේ අතීතයට එකතු වෙලා ඉවරයි. ඒ කාලය තුළදී මගේ මේ ශරීරය
වෙනස් විය යුතු ප්‍රමාණය වෙනස් වෙලා අවසానයි. ඉතින් ඒ තුලින් හටගන්නේම දුකක් නෙවෙයිද? ඒ තුලින් හටගන්නේම දුක් සහගත ස්වභාවයක් නෙවෙයිද? එතන තියෙන්නේ අනාත්ම භාවය නෙවෙයිද? අනාත්ම භාවය. හොඳයි දැන් හිතමුකෝ මගේ කය දැන් දුබලයි. මම දැන් මැරුණොත් අපවත් වුණොත් අපි එහෙම හිතුවත් පින්වත්නි ඔබ මේ වෙලාවේ අවසාන හුස්ම ටික මේ වාතලයට එකතු කළොත් ඊළඟ චුතිසිත පාරේ ඉන්න බැලලියකගේ කුසක් තුල ඉපදුනොත් තිරිසන්ගත සත්වයෙකුගේ යෝනියක ඉපදුනොත් අපි තවත් කල්ප ගානකට පින්වත්නි සසර අතරමං වෙනව නේද? අපේ මනස උසස් අපට කියන දේ තේරෙනවා අපට පින්කම් කරන්න පුළුවන් අපට පව් කරන්නත් පුළුවන් අපට කුසල් වඩන්නත් පුළුවන් අපට පින්වත්නි අකුසල් කරන්නත් පුළුවන් මේ සියල්ලක්ම අපට තේරුම් කරගන්නයි අවශ්‍ය වෙන්නේ බෙදා දක්වන්නයි අවශ්‍ය වෙන්නේ කය පිළිබඳව පින්වත්නි බෙදා දක්වා ගන්නයි අවශ්‍ය වෙන්නේ කය පිළිබඳව කය තුල ඇතිවන්නා වූ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය නුවණින් විමස ගන්නටයි අවශ්‍ය වෙන්නේ. ඒ නුවණින් විමස ගැනීම තුළ තමයි පින්වත්නි අපට මේ ගමන හරියට සාර්ථක කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම බැරි වුණොත් අපට ඒ කියන කාය ධර්මතාවයන් පිළිබඳ වේදනා ධර්මතාවයන් චිත්ත ධම්ම මේ කියන මේ කරුණු හතර පිළිබඳව පින්වත්නි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයට ගලපලා නුවණින් ගලපා විමසන්න බැරි වුණොත් අපි මේ සංසාර ගමනේ අසාර්ථකයි. මායාවේ පැත්තටම වැටෙනවා. සූරන් බට්ට තුල ඇතිවිච්ච පැහැදීම ප්‍රසාදය බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන්නා වූ විශ්වාසය ඒ ශ්‍රද්ධාව මායාවට වෙනස් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මායාවට වෙනස් කරන්න බෑ. මායාවේ වසඟයට නැවතත් එකතු කරගන්නට බෑ. මොකද බුදුරජාණන් වහන්සේගේ ශාසනයට සෝරන් බට්ට එකතු වෙලා අවසానයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ තපෝ ගුණය වර්ධනය කරන්න මහන්සි ගන්න කියලා. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න දක්ෂයෙක් බවට පත් වෙන්න කියලා. ඉන්ද්‍රිය සංවර කරගන්න. ඉන්ද්‍රිය අසංවරය වෙනකොටම පින්වත්නි අපේ කය අසංවර වෙලා ඉන්ද්‍රිය අසංවර භාවය ඇති වෙනකොටම අපි සංසාරයේ වැඩපිළිවෙලකට අනවරාග්‍රූ නොපෙනෙන ආදීනවයක් ගෙවෙන්න සිද්ධ වෙන සසරකට අඩිතාලම දානවා. ඉන්ද්‍රිය සංවරය අසංවරය ඇති වෙනකොට ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඉන්ද්‍රිය සංවරය තුලින් මම කන පාවිච්චි කරන්නේම බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරන්න කියලා හිතන්න. මම මගේ මනස යොදවන්නේම බුදුරජාණන් වහන්සේගේ ධර්ම මෙනෙහි කරන්නමයි කියලා හිතන්න. මම මගේ S2 පාවිච්චි කරන්නේම ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ බුදුරුව දකින්න පමණයි කියලා හිතන්න. ඒ තුලින් ශ්‍රද්ධාව දිනු කරගන්න. තපෝ ගුණය සමාදන්ව කමඨහනක් වඩන්න ඕන. තපෝ ගුණය සමාදන්ව කමඨහනක් ප්‍රගුණ කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා නිවන අරමුණු කරගෙන යන ශ්‍රාවකයා බොජ්ජංග ධර්මතාවයන් වඩනවා. විදර්ශනාව ප්‍රගුණ කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා මගේ තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්න අපට. අවබෝධ කරගන්නට ඕන පින්වත්නි සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ බොජ්ජංග සංයුක්තයේ සූත්‍රයක් තියෙනවා දුප්පඤ්ඤ සූත්‍රය. දුප්පඤ්ඤ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ නිරන්තරයෙන්ම දේශනා කරනවා දුප්පඤ්ඤෝ එලමූගෝ දුප්පඤ්ඤෝ එලමූගෝ හෝති. කවුද බුදුරජාණන් වහන්සේ දුප්පඤ්ඤෝ එලමූගෝ කියලා කියන්නේ? කිත්තාවතානුකෝ භන්තේ දුප්පඤ්ඤෝ එලමූගෝති උච්චති. භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ කාටද දුප්පඤ්ඤෝ එලමූගෝති දුප්පඤ්ඤ කියලා කිව්වේ පින්වත්නි අනුවන කියන අදහස. එලමූගෝති කිව්වේ කෙලතොළුයි කියන අදහස. එහෙනම් අනුවන කෙලතොළුය
ඔබ වහන්සේ අනුවන කෙලතුළුය කියන වචනය පාවිච්චි කරනවා, දේශනා කරනවා, අහලා තියෙනවා. කාටද බුදුරජාණන් වහන්සේ අනුවන කෙලතුළුය කියලා කියන්නේ? කාටද බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් ආමන්ත්‍රණය කරන්නේ? කවුද? පින්වත්නි, කෙලතුළුය කියන වචනේ අපේ ව්‍යවහාරයේ ගන්නේ ඔහුට සිහිය නැහැ. Tamanගේ මුඛයේ කටේ තියෙන කේටය කෙල ටික කටදි පැත්තෙන් වැක්කිරෙනවා. ඒ වැක්කිරෙන එක නතර කරගන්න, වැగిරෙන එක නතර කරගන්න, කට තුල රඳව ගන්න ඔහුට සිහිය නැහැ, අවබෝධයක් නැහැ. එහෙනම් ඒ වගේ පොඩි දෙයක්වත් කරගන්න Tamanට අවබෝධයක් නැත්තම් මේ මනුෂ්‍ය ජීවිතය තුළ පුදුමාකාර දුකකටපත් වෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේලු මෙතන පැහැදිලි කරන්නේ දුප්පඤ්ඤෝ එළමූ ගෝති. අනුවන කෙලතුළුය. අනුවනයා කෙලතුළුය කියලා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නට උත්තරය දෙනවා අහන කෙනාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සත්තානං කෝ බික්ඛු බොජ්ජංගානං අභාවී තත්තා අබහුලී කතත්තා. ඒ කෙනාටම තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ දුප්පඤ්ඤෝ එළමූ ගෝති උච්චති. දුප්පඤ්ඤෝ එළමූ ගෝති උච්චති. කතමේ සංසත්තහනං ඒ හත කවරයක්ද යත්. ඒ හත මොකද්ද? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සති සම්බොජ්ජංගය, විරිය ධම්මවිචේ බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය සහ උපේක්ඛා සම්බොජ්ජංගය. මේ ධර්මතාවයන් හත පිළිබඳව මේ ධර්මතාවයන් හත නොවඩන ප්‍රගුණ කරන අර පැහැදිලි කරේ බොජ්ජංගාණං අභාවිතත්තා අබහුලී කතත්තා. භාවිතා නොකරන, වැඩි වශයෙන් බහුල භාවිතා නොකරන කෙනා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ඒ කෙනා අනුවන කෙලතුළුය කියලා. අනුවන කෙලතුළුය කියලා පැහැදිලි කළා. ඒ විතරක් නෙමෙයි අදලිද්දෝ අදලිද්ධෝති උච්චති. බුදුරජාණන් වහන්සේගෙන් නැවතත් අහනවා ඔබ වහන්සේ කියනවා අදලිද්දෝ අදලිද්ධෝති උච්චති කියලා. දිලින්දා කියලා මන්ත්‍රණය කරනවා. කාටද කවුද දිලින්දා? කාටද දිලින්දා කියලා වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සත්තානං කෝ බික්ඛෝ බොජ්ජංගානං අභාවිතත්තා අබහුලී කතත්තා. කතමේ සංසත්ත මොකද්ද කරුණු හත? මේ බොජ්ජංග හත නොවඩන, ප්‍රගුණ නොකරන, භාවිතා නොකරන, බහුලී කතා බහුලව භාවිතා නොකරන කෙනා. ඒ කෙනා දිලින්දෙක්. මේ ලෝකේ මොනතරම් සැප සම්පත් තිබ්බත් පින්වත්නි, මේ ලෝකේ මොනතරම් ඉදුම් හිටුම් යාන වාහන ඉඩකඩම් මිල මුදල් තිබුණත් මෙන්න මේ කියන කරුණු හත තමන් තුළ නැත්තම් තමන් දුප්පතෙක්, දිලින්දෙක්. මේ කියන කරුණු හත තමන් තුළ නැත්තම් පින්වත්නි ඔබ අනුවන කෙලතුළුයෙක්. මතක තියාගන්න. හිත රිදවන්න නෙමේ බුදුරජාණන් වහන්සේගේ මේ දහම අනුගමනය කරගන්න බැරි වුණොත් මේ සංසාරේ අපි කොහෙන් කොහෙට වැටේද කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඔබ අද ඔබගේ රූපශ්‍රිය ලස්සනයි නම් ඔබගේ ජීවිතයේ ඔබ අද වත්පොහසත්ව හැම දිනාගේම කීර්ති ප්‍රශංසතෝ ජීවත් වෙනවා නම් සියල්ලකගෙම ආඩ්‍ය මහේශාක්‍ය මනුෂ්‍ය ජීවිතයක් ගත කරනවා නම් ඔබ සංසාරයේ සිල් ගුණධම් රැකපු නිසාමයි. ඔබ සංසාරයේ ගුණධර්මයන් ප්‍රගුණ කරපු නිසාමයි. ඔබ සංසාරයේ මේ දහම් ශ්‍රවණය කරපු නිසාමයි ඔබට මෙවැනි ලාභයක්, ඔබට මෙවැනි මහා නිධානයක් මේ මනුෂ්‍ය ජීවිතය තුළදී ලැබිලා තියෙන්නේ. ඒක මේ භවයෙන් අවසන් කරගන්න එපා. නිවන් දකින තාක්කල් ඔබට මේ දේ රැක ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම වීර සම්ප්‍රයුක්තව පින්වත්නි මේ ධම්ම විචය බොජ්ජංග ධර්මතාවය නුවණින් විමසා නුවණින් ගලපා තමන්ගේ ජීවිතයට මේ ධර්ම කරුණු එකින් එක එකතු කරගන්නට ඕන. එතකොට මේ යන ගමනට බාධා කරන ධර්මතාවයන් තියෙනවා.
අපි දැන් යන්නේ බුදුරජාණන් වහන්සේව ධර්මයේ තුලින් හොයාගෙන නිවන අරමුණු කරගෙන නිවන සාක්ෂාත් කරගන්න මේ යන්නේ. ඒ යන මාර්ගයට මේ අපට පින්වත්නි ආවරණය කරන කරුණු පහක් තියෙනවා. මොකක්ද ආවරණය කරන්නේ? ආවරණය කරන්නේ නිවන. නිවන ආවරණය කරන කරුණු පහ අපි හඳුනගෙන ඉන්න ඕන. මේ එතන පහක් තියෙනවා. ඒ කියන්නේ පංච. එහෙනම් නිවන නි ආවරණය වරණ එහෙනම් පංච නීවරණ තමයි ඒ කරුණු පහ. නිවන ආවරණය කරන ධර්මතාවයන් පහ. කාමච්ඡන්දය කාම වස්තුන් කෙරෙහි තිබෙන්නා වූ කැමැත්ත ඡන්දය මේක රාගයක් පින්වත්නි. යම් කිසි කෙනෙකුගේ හිත තුල කාමච්ඡන්දය උපදිනකොට තම සිත කිලිටි වෙනවා. ඒ විතරක් නෙමේ Tamanගේ නුවණ මොට වෙනවා. නුවණ බහල වෙනවා. ඒ විතරක් නෙමේ තම සිත අකර්මණ්‍ය ස්වභාවයට හැකිලිච්ච ස්වභාවයකටපත් වෙනවා. කර්මණ්‍ය නැහැ. කාමච්ඡන්දේ උපදිනකොට පින්වත්නි තම සිත රළු භාවයටපත් වෙනවා. මට ඇති වුණ සිතවිල්ල මම කොහොම හරි කරනවා කියන තැනට මොනවා හරිම ලෞකික ලෝකයේ බාහිර ලෝකයේ තුල වස්තුවක් කෙරෙහිනේ මේ ආශාව පහළ වෙන්නේ. ඒක මම එපා කිව්වත් මම බලෙන් හරි ගන්නවා කියන තැනට Tamanගේ හිත රළු වෙනවා. රළු ස්වභාවයටපත් වෙනකොටම Tamanගේ හිත එකඟ භාවයටපත් වෙන්නේ නැහැ. සිත එකඟ නොවේ. මෙන්න මේ කියන කරුණු ඇති වෙනවා පින්වත්නි කාමච්ඡන්දය ඇති වෙනකොට. ඒ විතරකුත් නෙමෙයි ව්‍යාපාද ධර්මයත් ඒ වගේම තමයි. ව්‍යාපාදේ හට ගන්නකොට සිත කිලිටි වෙනවා. ඒ විතරක් නෙමෙයි නුවණ දුබල වෙනවා. නුවණ මොට වෙනවා. ඒ විතරකුත් නෙමෙයි අකර්මණ්‍ය වෙනවා. සිත රළු වෙනවා. එකඟ භාවයටපත් වෙන්නේ නැහැ. තීන මිද්ද ඇති වුණාමත් එහෙමම තමයි. උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඇති වුණත් පින්වත්නි සිතට සිද්ධවන්නේ මෙන්න මේ කියන කරුණු ටිකම තමයි. ඒ තුලින් අපට වෙන්නේ පුදුමාකාර විදිහේ අයහපතක් අවඩක්. දැන් බලන්නකෝ ව්‍යාපාද ධර්මතාවය ඇති වෙනකොට මට කේන්ති යනවා. කේන්ති යනකොටම මම නොසන්සුන්. මට මේ කර යුත්ත නොකළ යුත්ත තේරෙන්නේ නැහැ. මොකද මගේ හිතේ පටගයක් ඇති වෙලා කේන්තියක් තරහාවක් ඇති වෙලා ඒක මට පාලනය කරගන්න තේරෙන්නේ නැහැ. එතකොට ඒ මොහොතට කල යුත්ත මට නුවණින් විමසලා ගලප ගන්න බෑ. මේ නිවන් දකින්න යන මාර්ගයට මේ බොජ්ජංග ධර්මතාවයන් වඩන්න යන ගමනට පින්වත්නි මෙන්න මේවා තමයි තියෙන බාධක කරුණු. උද්ධච්ච කුක්කුච්චය විසිරුණු ස්වභාවය. ඒ විතරක් නෙමෙයි තීන මිද්ද නිදිමත ගතිය. බණ අහනකොට භාවනාව කරනකොට කමඨහන හිතට අරගෙන කමඨහන ලබාගෙන ශ්‍රවණය කරලා අදිෂ්ඨානයක් ඇති කරගෙන ඉඳ ගන්නවා. පරයන්කෙන් වාඩි වෙනවා. මං අද මේ කාල හෝරාව තුළ මේ කියන්නා වූ කමඨහන වඩනවා. අසුබය නම් අසුබය මරණානුස්සතිය නම් මුක්ක මොනම හෝ කමඨහන මං දැන් මේක වඩනවා කියලා අදිෂ්ඨානයක් හිතට අරගෙන ඉඳ ගන්නවා. එහෙම ඉඳ ගන්නකොට පින්වත්නි ටික වෙලාවක් යනකොට මොකද කරන්නේ? නිවන ආවරණය කරන ධර්මයක් අපේ හිතට පහළ වෙනවා. මෙන්න මේ විතනදී මට නුවණ පහළ වෙන්නේ නැත්තම් නුවණින් විමසලා මේක මට ගලප ගන්න බැරි නම් පින්වත්නි අපි මේ මායාගේ චක්‍රයට හවු වෙනවා. නිදිමත ගතිය එනකොටම මට හිතෙනවා දැන් බෑ පස්සේ කරනවා. තව ටිකකින් කරනවා. නෑ හෙට ඉඳන් පටන් ගන්නවා. කල් දහනවා පින්වත්නි. ඒ වගේම තමයි විචිකිච්ඡාව සැකය පහළ වෙනවා. සැකය පහළ වුණාමත් අපිට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ කියන කරුණු තියෙන මගේ හිතට බොජ්ජංග ධර්මයන් උපදිනකොට බලන්න තිබෙන වෙනස. මෙන්න මේ වගේ හිතන මට මේ වගේ සිතුවිල්ලක් තියෙන මට බොජ්ජංග ධර්මතාවයන් පහළ වෙනකොට අර තිබුණු සියලෝම කරුණු වලට ප්‍රතිවිරුද්ධ කරුණු ටික එකතු වෙනවා. ඒ සියලෝම කරුණු වලට ප්‍රතිවිරුද්ධ කරුණු ටික එකතු වෙනවා. දැන් බලන්නකෝ සිත කිලිටි වෙනවා, නුවණ දුබල වෙනවා, අකර්මණ්‍ය වෙනවා, රළු වෙනවා, එකඟ වෙන්නේ නැහැ. මෙන්න මේ කියන කරුණු පාට ප්‍රතිවිරුද්ධ කරුණු පහක් අට ගන්නවා.
මගේ හිත තුළ පින්වත්නි මගේ සිත තුළ බොජ්ජංග ධර්මතාවයන් උපදිනකොට සිත කිලිටි වෙච්ච සිත ප්‍රභාස්වර භාවයට පත් වෙනවා. ප්‍රභස්වර මිදම් භික්කවේ චිත්තං හරියට නිකන් පොය දහට පායන හඳ වගේ ප්‍රභාස්වරයි. සිත ආලෝකමත් බොජ්ජංග ධර්මයන් ඉපදෙනකොට. ඒ විතරක් නෙමේ පින්වත්නි නුවණින් යුක්තයි. නුවණ සම්ප්‍රයුක්තයි. කලයුත්ත හොඳට තේරෙනවා. නොකල යුත්ත හොඳට තේරෙනවා. මේක පිනක්ද මේක පවක්ද මේ වෙලාවේ මේක කල යුතුද නොකල යුතුද කියන වග හොඳට වැටහෙනවා පින්වත්නි. ඒ විතරක් නෙමෙයි Tamanගේ හිත රළු ස්වභාවයට පත්වෙච්ච හිත පින්වත්නි මෘදු මුලක් බවට පත් වෙනවා. ඒ විතරකුත් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්වත්නි එකඟ නොවිච්ච හිත ඒකාග්‍රතාවයට පත් කරගෙන Tamanට කමටහන තව තවත් වඩන්නට ප්‍රගුණ කරන්නට මේ කියන්නා වූ කරුණු එකසේ හේතු වෙනවා. එහෙනම් පින්වත්නි අපට තිබෙන අපේ ජීවිතයට ළඟා කරන්න පුළුවන් වටිනම යහපත තමයි මේ ලං කරගන්න හදන්නේ. ඒ නිසා බොජ්ජංග ධර්මතාවයන් වඩන්න ඔබ දක්ෂයෙක් බවට පත් වෙන්න. සති සම්බොජ්ජංගය කියන්නේ පින්වත්නි නිවන් දකින මාර්ගය තුල සිහිය පිහිටුවා ගැනීම. ඒ කරුණු කෙරෙහි සිහිය සතිමත් භාවයෙන් යුක්තව සිටීම. සතිමත් භාවය තුළින් සිටින කෙනාට ඊළඟට තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ධම්මවිචේ බොජ්ජංගය. ධම්මවිචේ බොජ්ජංගය තුළින් සිද්ධ වෙන්නේ මේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ කරුණු හතර කෙරෙහි පින්වත්නි ඇති වෙනවා නුවණක්. නුවණින් විමසනවා. අනිත්‍යතාවය හොඳට දකිනවා. මේ සියල්ලක්ම වෙනස් වෙනවනේ කියලා දකිනවා. ඒ තුලින් පින්වත්නි දුකයි කියලා ඔහුට තේරෙන්න ගන්නවා. ඒ තුලින් පින්වත්නි අනාත්ම ලක්ෂණය ඔහු ලස්සනට ගලපලා ප්‍රකට කර ගන්නවා. මේ කියන ධර්මතාවයන් වඩනකොට ඔහුට ලැබෙන ප්‍රධානතම ලාභය තමයි මේ භවයේ තුලදී මේ කතාන්දරේ ඉවර කරගත්තොත් මේ භවයේ තුලදී මේ යන මාර්ගය අවසන් කරගත්තොත් ඊළඟ භවයට තියෙන බැම්ම කඩලා දැම්මොත් ඔහු මේ භවයේදීම නිවන සාක්ෂාත් කරගන්න බැරි වුණොත් මරණාසන්න මොහොතේ පින්වත්නි නිවනින් සැනසෙනවා. ඒ වෙලාවේ කරගන්න බැරි වුණොත් බ්‍රහ්ම ලොව උප්පත්තිලාභයේ සිද්ධ කරගෙන ඒන් හරියටම අඩක් ගත කරනකොට ජීවිතේ ඕරම් භාගයේ කරුණු පහ අවසන් කරනකොටම පින්වත්නි නිවනින් සැනසෙන්න පුළුවන්කම තියෙනවා. ආයමත් කවමදාකවත් මේ කාම ලෝකයට නම් එන්නේ නැහැ. ඒක පුදුමාකාර සැපයක්. අපි කවමදාකවත් මේ සසරේ නැවතම උකුසක ඉපදෙන්නේ නැති තැනටපත් වෙනවා. ඒක පුදුමාකාර ලාභයක්. පින්වත්නි සාංශාරික දුක දකින්නකොට මතක් කරනකොට පුදුමාකාර විදිහේ කම්පනයක් ඇති වෙනව නේද? තිරිසන්ගත යෝනියක ඉපදිච්ච සතෙක් ඔබට මේවා හොඳට හුරු වෙති, දැකලා පුරුදු වෙති. පින්වත්නි එළදෙනක් හිටියා. මේ එළදෙන තම කුසින් පැටියව එළියට වදනකොට හරියටම කිව්වොත් එක් කොටසක් ඒ කුස තුලින් එළියට එනකොටම එළියට එන කොටස පින්වත්නි එළියේ ඉඳන් ලොකු කබරේක් ඒ කොටස කනවා. බලන්න අර ඉපදෙන සත්වයට මොනතරම්නම් දුකක්ද කියලා. තාම මව් කුසින් එළියට එන දුකවත් ඉවර කරගන්න බැරි වුණා. එතනත් දුකක් තෙරපීම ඒ නොයෙකුත් ආකාරයේ දුක් සහගත ගොඩක් මැද්දේම අර එළියට ආපු කොටස තවත් සතෙක් ඇවිල්ලා කනවා. මේ සංසාරේ තරම්ම බයයි. මේ සංසාරේ තරම්ම පින්වත්නි භයානකකමක්. ඒකයි ගෝර කටුක සසර කියලා කිව්වේ. මේක අවබෝධ කරගන්න, දකින්න වෙර වඩන්න, මේ නුවණින් විමසන්න. මේ ධම්මවිචේ සම්බොජ්ජංගය තුල විය යුත්තේ වන්නේතන. නුවණින් විමසා නුවණින් ගලපා තමන්ගේ ජීවිතයට මේ ධර්මපරියාය එකතු කරගන්න ඔබ දක්ෂයෙක් බවට පත් වෙන්න. පින්වත්නි, තව දුරටත්
මතක් කරලා සිහිපත් කරන්නට යෙදුනොත් සූත්‍රයක් තියෙනවා පින්වත්නි සංයුක්ත නිකායේ බොජ්ජංග සංයුත්තියේ සීල සූත්‍රය. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සීල සූත්‍රය තුලදී යෝපන භික්කවේ භික්ඛු සීල සම්පන්නෝ සමාධි සම්පන්නෝ පඤ්ඤා සම්පන්නෝ විමුක්ති ඥාන සම්පන්නෝ විමුක්ති ඥාන දර්ශන සම්පන්නෝ භික්කවේ තේසම් භික්ඛූණං බහුතරං වදාමි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් හෝ යම් කිසි කෙනෙක් සීල සම්පන්න වෙද්ද, භික්ෂුන් වහන්සේ නමක් සීල සම්පන්න වෙද්ද, භික්ෂුන් වහන්සේ නමක් සමාධි සම්පන්න වෙද්ද, සමාධියෙන් යුක්තද, භික්ෂුන් වහන්සේ නමක් පඤ්ඤාය ප්‍රඥාවෙන් සහ විමුක්ති ඥාන දර්ශන වලින් සම්ප්‍රයුක්ත කෙනෙක්ද, සම්පන්න කෙනෙක්ද, ඒ කෙනාව පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි ඒ භික්ෂුවගේ දැකීමත් ඔබට බොහෝ උපකාර පිණිස පවතිනවා. ඒ උන්වහන්සේලාගේ දැකීමත් උන්වහන්සේලා සමග වදන් හුවමාරු කර ගැනීමත් කතා කරන්න ලැබීමත් පින්වත්නි ඔබගේ ගමනට උපකාරී වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේලා සමග එළඹීමත් උන්වහන්සේලා ළඟට එළඹ පින්වත්නි මේ ධර්ම කරුණු විමසන්න ඔබට උපකාරී වෙනවාලු. එහෙම උපකාරී කරගන්න පුළුවන්ලු. මොකද උන්වහන්සේලා සීල සම්පයුක්තයි. උන්වහන්සේලා සමාධි සම්පයුක්තයි. උන්වහන්සේලා පඤ්ඤා සම්පයුක්තයි. උන්වහන්සේලා විමුක්තියෙන් සම්පයුක්තයි. විමුක්ති ඥාන දර්ශනයන්ගෙන්ද සම්පයුක්තයි. ඒ නිසා උන්වහන්සේලා ළඟට එළඹීමත් ඔබට මේ බොජ්ජංග ධර්මතාවයන් වඩන්න මහෝපකාරී වෙන්න හේතු කියලා තථාගත මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ විතරක් නෙමේ පින්වත්නි ඇසුරු කරන්න ලැබුණොත් ඇසුරු කිරීම ඔබට මේ නිවන් දකින මාර්ගයට බොහෝ උපකාර පිණිස පවතීලු. ඒ විතරක් නෙවෙයි පින්වත්නි ඔබට සිහි කිරීමක් විදිහට මේ ධර්ම කරුණු සිහි කරන්න අවශ්‍ය වටපිටාව සැකසුනොත් ඒ දේ ඔබට ලැබුණොත් මහෝපකාරී වේලු මේ ගමන සාර්ථක කරගන්නට. මේ ආකාරයට පින්වත්නි උන්වහන්සේලා ආශ්‍රය කරලා උන්වහන්සේලාගෙන් වදන් අනුශාසනා ලබා ගනිමින් සිටිනකොට පින්වත්නි ඔබට පෙරපින් පෑදුනොත් පැවිදි භූමියටපත් වෙන්න ඒකත් ඔබට වාසනා ගුණ සම්පත්තියක් විදිහට ලැබේවි. ඒක ඔබට වාසනාවක්ම වේවි. මොකද උපකාර ධර්මතාවයක් බවටපත් වේවි. බොජ්ජංග ධර්මතාවයන් වඩන්ඩ බොජ්ජංග ධර්මතාවයන් දියුණු කරගන්න ඔබට එය උපකාර වේවි. පින්වත්නි මේ විදිහට මේ කියන ක්‍රියාව කරගෙන යනකොට බොජ්ජංග ධර්මතාවයන් වඩනකොට සතිමත්ව ධම්මවිචේ සම්බොජ්ජංගය වඩනකොට මේ සියලුම කරුණු නුවණින් විමසා ගලපා පින්වත්නි බලනකොට ඔහුට ඇතිවෙනවාලු කාය විවේකය. ඔහුට ඇතිවෙනවාලු මානසික විවේකය, චිත්ත විවේකය ඇතිවෙනවාලු. මේ කියන්නා වූ උබතෝ විවේකයෙන්ම භික්ෂුන් වහන්සේලා කල්ගත කරනවාලු. උන්වහන්සේලා ආරණ්‍ය තෝරගෙන, උන්වහන්සේලා ශුන්‍යාගාර හිස් කුටි තෝරගෙන, උන්වහන්සේලා රුක්ක මූලගතෝවා රුක්සෙනසුන් තෝරගෙන උන්වහන්සේලා නිරන්තරයෙන්ම මේ තමන්ට මේ ජීවිතයේ ලැබිච්ච රත්න හත ප්‍රගුණ කරනවාලු. ප්‍රගුණ කිරීම තුළින්ම මේ සියලුම සව් කෙලෙසුන් නැසලා අමා මහ නිවනින් නිවෙන්න පුළුවන් තැනටපත් වෙන්න අවශ්‍ය කරන මාර්ගය මාවත සකස් කරගන්න ඒ ඇත්තෝ වීරය වඩනවාලු. ඒ කියන්නේ පින්වත්නි වීර සම්ප්‍රයුක්ත භාවයක් ඇති වෙනවා. නුවණ පහළ වෙනකොටම මේ වීරියත් පහළ වෙනවා. නුවණ පහළ වෙනකොට නුවණින් දකිනකොට සංසාරයේ දුක දකිනකොට ඉපදීම දුකක් වශයෙන් දකිනකොට ලෙඩවීම දුකක් වශයෙන් දකිනකොට මේ ලෝකේ මැරෙනවා කියන එක මරණය කියන කාරණාව දුකක් වශයෙන් දකිනකොට මැරිලා නැවතත් කොහේ උපදීද කියන කාරණේ දකිනකොට ඒ කෙනාට මේකෙන් අත මිදලා යන්න එක මොහොතක්වත් අසුරුෂණයක්වත් මේ කාම ලෝකයේ සැරිසරන්න හිතෙන්නේ නැති තරමටම නුවණස පහළ වෙලා වීර සම්ප්‍රයුක්තව තමන්ගේ ජීවිතය ගත කරනවා පින්වත්නි.
ඒ තුලින් ඇතිවන්නේම Tamanට යහපතක්, අන් අයට යහපතක් සිද්ධ වෙනවා. ඒ නිසා වහාම වෙර වඩන්න, වහාම ප්‍රගුණ කරන්න, නුවණස පහල කරගන්න, ධර්මානුකූල ජීවිත ප්‍රතිපදාව ගත කරන්න මගේ බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කරමින්, ධර්ම රත්නයේ අසුරු නිශ්‍රය කරමින්, පින්වත් මහා සංඝ රත්නය මේ සබ්‍රහ්මචාරින් වහන්සේලාව ආශ්‍රය නිශ්‍රය කරමින්, උන් වහන්සේලා සතු ගුණයද දකිමින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මාගේ ශ්‍රාවක මහා සංඝ රත්නය සුප්පටිපන්නාදී ගුණයන්ගෙන් පරිපූර්ණ, උජුපටිපන්නාදී ගුණයන්ගෙන් පරිපූර්ණ, ඥායපටිපන්නාදී ගුණයන්ගෙන් පරිපූර්ණ, සාමීචිපටිපන්නාදී ගුණයන්ගෙන් පරිපූර්ණ පිරිසක් තමයි මගේ ශ්‍රාවක මහා සංඝරුවන. උන්වහන්සේලා දකින හැම මොහොතකදීම අංජලි කරණීයෝ දෑත් මුදුන් කොට වන්දනාමාන කරන්න තරම් උන්වහන්සේලා සමර්ථයෙක් කියලා, උන්වහන්සේලා හැකියාවෙන් යුක්ත කෙනෙක් කියලා තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. ඒ විතරක් නෙමෙයි, මේ මං ඉහතින් සඳහන් කරපු සීල සම්පන්න භාවය, ඉහතින් සඳහන් කරපු සමාධියෙන් සම්පයුක්ත බව, ඉහතින් සඳහන් කරපු ප්‍රඥාවෙන් සම්පයුක්ත බව, විමුක්ති ඥාන දර්ශනයන්ගෙන් සම්පයුක්ත බව උන්වහන්සේලා නැවතත් පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේලා විනයදර, උන්වහන්සේලා ධර්මදර, ධම්මානුධම්ම පටිපන්න ශ්‍රාවක පිරිසක් තමයි මහා සංඝරත්නය කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං, අනුත්තර පින්කෙතක් බඳ වූ මහා සංඝරත්නය සරණ ගොස් පින්වත් ඔබ හැමදෙනාම මේ සංසාරයෙන් අත මිදෙන්න, මේ ගුණ ධර්මයන් පුරන, මේ ගුණය Tamanගේ ජීවිතයේ වඩන මේ පින්සරු මහා සංඝනල වෙත ගොස් ඔබත් මේ පිළිවදන් අසමින්, ප්‍රගුණ කරමින්, වඩමින් මේ සංසාරයෙන් අත මිදෙන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරගන්න මේ ධර්මානුශාසනාවත් එකසේම හේතු වේවා, වාසනාම වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමින් සෝදානම් වෙන්නේ මේ ධර්මානුශාසනාව අවසන් කරන්නට. ඔබ හැම දිනාටම ප්‍රඥාවේ නැන පහන් සිල් දැල් වේවා, ප්‍රඥාව පහළ වේවා, නුවණස පහළ වේවා. මේ ධම්ම විචය සම්බොජ්ජංගේ වැඩිමෙන් ඔබට ඇතිවන්නා වූ මේ සියලුම කරුණු කාරණා සියල්ලක්ම නුවණින් විමසා නුවණින් ගලපා Tamanගේ ජීවිතයකට එකතු කරගන්න අවශ්‍ය කරන වීරිය ඔය ඇත්තන් හැම දිනාටම පහළ වේවා, වීරිය ඇති වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං, චිරං රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං, චිරං රක්칸තු මං පරන්ති. සාදු සාදු සාදු. මේ උතුම් ධර්මානුශාසනාව පවත්වනු ලැබුවේ අපගේ ආරාධනාවෙන් වැඩමවා වදාළ වැෑඋඩ දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසන වාසී ශාස්ත්‍රවේදී රාජකීය පඬිත නම කියන්නට අවසරයි පූජනීය කිරිපත්කොඩ ධම්මදජ ස්වාමීන් වහන්සේ විසින්. එසේනම් සොපින්වත් ඔබට අප ආරාධනා කරනවා ජයමග රූපවාහිනී නවම් පුර පසළොස්වක පොහෝ දින සදහම් විකාශනය සමගින් ඒකාත්මික වන්නට. මීළඟට ඔබට හැකියාව තිබෙනවා පොහොය වර්ණනාව සමගින් ඒකාත්මික වන්නට. නවම් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙනුයි මේ පොහොය වර්ණනාව අපි ඔබට සමීප කරනු ලබන්නේ. ඉන් අනතුරු අප පෙර සඳහන් කළ පරිදි මධ්‍යහන 12ට ඔබට හැකියාව තිබෙනවා මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමාන්‍ය මහානිකායේ 72 වන උපසම්පදා විනය කර්මය පිළිබඳව ජයමග රූපවාහිනිය විසින් නිෂ්පාදනය කළ විශේෂ වාර්තාමය වැඩසටහන සමගින් ඒකාත්මික වන්නට සීලානුපස්සනා නමින් අපය නම් කර තිබෙනවා. එය ඔබේ ජීවිත තුළ ඊටාම සුවිශේෂී වැඩසටහනක් බවට පත්වේවි. ඒ බවත් අපි ඔබට සිහිපත් කරනු ලබනවා. ඉන් අනතුරුව දහවල් 1ට ඔබට හැකියාව තිබෙනවා සංഭാෂණා ධර්ම සාකච්ඡාව සමගින් ඒකාත්මික වන්නට. එසේනම් අපි දැන් සූදානම් ජයමග රූපවාහිනී ප්‍රධාන පාලක මැදිරිය සමගින් සම්බන්ධ වන්නට. ඉන් අනතුරුව ඔබට පුළුවන් අද දවසේදී මේ උතුම් ධර්මානුශාසනාවන් සමගින් ඒකාත්මික වන්නට. සම්බන්ධතාවය ප්‍රධාන පාලක මැදිරියට.
වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.